හරි. අද අපි පටන් ගන්න පුතේ මේ කළමනාකරන ගිණුම්කරණේ තියෙන තවත් පාඩමක් AAT අවසාන අධ්‍යයනයේ ළමයින්ට 4 වෙනි පාඩම. දාගන්න ප්‍රමිත පිරිවැයකරණය හා විචලතා විශ්ලේෂණය. පාඩමේ මාතෘකාව දාගන්න ප්‍රමිත පිරිවැයකරණය හා විචලතා විශ්ලේෂණ. ප්‍රමිත පිරිවැයකරණය හා විචලතා විශ්ලේෂණ. ප්‍රමිත පිරිවැයකරණය හා විචලතා විශ්ලේෂණ. මේ පාඩම යටතේ අපි ආවරණය කරන්නේ මේ ලකුණු සාමාන්‍යයෙන් එන ප්‍රශ්න එන පාඩමක් මේක. ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් පාඩමක්. ප්‍රමිත පිරිවැයකරණය හා විචලතා විශ්ලේෂණ. මේකෙදී අපි කරන්නේ ව්‍යාපාර ආයතනයක් අපේක්ෂා කරන පිරිවැය. ව්‍යාපාර ආයතනයක් ගත වෙයි කියලා අපේක්ෂා කරන පිරිවැයට තමයි කියන්නේ ප්‍රමිත පිරිවැය කියන්නේ. ප්‍රමිත පිරිවැය කියන්නේ. ඊට අමතරව අපි ව්‍යාපාරයක් ගත වෙයි කියලා අපේක්ෂා කරන පිරිවැයට තමයි කියන්නේ ප්‍රමිත පිරිවැය කියන්නේ. නමුත් මේ අපේක්ෂා කරන පිරිවැයයි සත්‍ය පිරිවැයයි අතර වෙනසක් තියෙනවානේ. අපේක්ෂා කරන පිරිවැයයි සත්‍ය පිරිවැය අතර වෙනසක් තියෙනවා. අන්න ඒකට කියනවා විචලතා කියලා. එහෙනම් මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා ප්‍රධාන විචලතා 4-5ක් ගැන සාකච්ඡා කරන්න. එකක් තමයි ද්‍රව්‍ය විචලතාවය, ශ්‍රම විචල්්‍ය පොදු කාර්ය, ස්ථාවර පොදු කාර්ය, ඒ වගේම විකුණුම් විචලතාව. මෙන්න මේ වගේ ප්‍රධාන මාතෘකා කීපයක්ම මේ පාඩම යටතේ සාකච්ඡා කරනවා. පැහැදිලිනේ? එහෙනම් මුලින්ම කතා කරන්නේ විචලතා විශ්ලේෂණය ගැන නෙමෙයි. මුලින්ම කතා කරන්නේ ප්‍රමිත පිළිබඳව. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයක් විසින් වැය වේ කියලා අපේක්ෂා කරන පිළිවෙලට අපි කියනවා ප්‍රමිත පිළිවෙල කියලා. හරි. එහෙනම් ප්‍රමිත පිළිවෙලකරණය හා විචලතා විශ්ලේෂණය කියලා මාතෘකාව දාලා එයාට අනුමාතෘකාවක් දා ගන්න පුතේ ප්‍රමිත පිළිවෙල කියලා. ප්‍රමිත පිළිවෙල. හරි. ඒකට ලියාගන්න ප්‍රමිත පිළිවෙල කියන්නේ අපි ගත වෙයි ඒ කියන්නේ භාණ්ඩයක් හදද්දී වැය වෙයි කියලා අපේක්ෂා කරන පිළිවෙලට තමයි ප්‍රමිත පිළිවෙල කියලා කියන්නේ. මෙහෙම ලියාගන්න. ප්‍රමිත පිළිවෙලක් යනු නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ එක් නිෂ්පාදන ඒකකයක් හෝ ඒකක කීපයක් නිෂ්පාදනය කිරීමට කලින් තීරණය කළ පිරිවැයයි. එතනම එය වර්තමාන හෝ අපේක්ෂිත මෙහෙයුම් තත්ත්වයන් යටතේ සැලසුම් කළ නිෂ්පාදන පිරිවැයකි.
පල්ලෙන් පොඩි අනුමාර්ථකාවක් දාගන්න ප්‍රමිත පිරිවැය භාවිතයේ වාසි. ප්‍රමිත පිරිවැය භාවිතයේ වාසි. ඒ කියන්නේ අර අපේක්ෂා කරන පිරිවැයක් අපි යොදා ගන්න එකේ වාසි. ප්‍රමිත පිරිවැයේ වාසි කියනවා. ඒ වගේම ප්‍රමිත පිරිවැයේ අවාසි කියනවා. අපි මේ වාසි ගැන අවාසි ගැන සාකච්ඡා කරන්නයි යන්නේ. පළවෙනි එක ලියා ගන්න. පිරිවැය පාලනය වැඩි දියුණු වීම. පිරිවැය පාලනය වැඩි දියුණු වීම. පිරිවැය පාලනය වැඩි දියුණු වීම. ඊළඟ දෙවෙනි එක. පිරිවැය වාර්තා තබා ගැනීමේ වියදම් අඩු වීම. පිරිවැය වාර්තා තබා ගැනීමේ වියදම් අඩු වීම. ඊළඟ එක අයවැය සැකසීමේ ක්‍රියාවලියට සහාය වීම. අයවැය සැකසීමේ ක්‍රියාවලියට සහාය වීම. ඊළඟ එක නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ දැමීමට උපකාරී වීම. නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ දැමීමට උපකාරී වීම. ඔයගේ දේවල් තමයි ප්‍රමිත පිරිවැය භාවිතා කිරීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන. එහෙම නැත්නම් වාසි. ඊළඟ අනුමාර්ථකාවක් ගන්න ප්‍රමිත පිරිවැයකරණයේ අවාසි. ප්‍රමිත පිරිවැයකරණයේ අවාසි. එකක් තමයි විචලනයන් සඳහා යථාර්ථවාදී නොවන සීමා පැනවීම. එකක් ලියාගන්න විචලනයන් සඳහා යථාර්ථවාදී නොවන සීමාවන් පැනවීම. යථාර්ථවාදී නොවන සීමාවන් පැනවීම. අනිත් එක ඇතැම් විචලනයන් වාර්තා නොවී. ඇතැම් විචලනයන් වාර්තා නොවී. ඊළඟ එක ඇතැම් අවස්ථාවලදී සේවකයන් අධෛර්යමත් වීම. ඇතැම් අවස්ථාවලදී සේවකයන් අධෛර්යමත් වීම. දැන් අන්තිම එක තමයි ප්‍රමිතය සෑම විටම යාවත්කාලීන කිරීමට සිදුවීම. ප්‍රමිතය සෑම විටම යාවත්කාලීන කිරීමට සිදුවීම. ප්‍රමිතය සෑම විටම යාවත්කාලීන කිරීමට සිදුවීම. හරි. එහෙනම් දැන් අපි ඊළඟට මාතෘකාවක් ගමු. ඊළඟට දැන් ප්‍රමිත පිරිවැය ගැන කතා කරමු. ඊළඟට මාතෘකාවක් ගන්න විචලතා විශ්ලේෂණ. විචලතා විශ්ලේෂණය. හරි. දාගන්න විචලතා විශ්ලේෂණ. ඊළඟට හරි. ආගන්න විචලතා විශ්ලේෂණය කියන්නේ අපි අර තීරණය කරපු ප්‍රමිත පිරිවැය සත්‍ය පිරිවැයක් අතර තියෙන වෙනස සලකා බලන එකට කියනවා විචලතා විශ්ලේෂණය කියලා. ඒ කියන්නේ අපි හිතපු පිරිවැයයි ඇත්තටම ව්‍යාපාර ආයතනයේ වැය වෙච්ච පිරිවැයයි අතර තියෙන වෙනස සලකා බලන එකට තමයි කියන්නේ විචලතා විශ්ලේෂණය කියලා. පැහැදිලි නේද? හරි. මෙන්න ලියාගන්න විචලතා විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා. මෙන්න ලියන්න. සත්‍ය පිරිවැය හා ප්‍රමිත පිරිවැය අතර ඇති වෙනස
සත්‍ය පිරිවැය හා ප්‍රමිත පිරිවැය අතර ඇති වෙනස පදනම් කීපයකට බෙදා සත්‍ය පිරිවැය හා ප්‍රමිත පිරිවැය අතර ඇති වෙනස පදනම් කීපයකට බෙදා විශ්ලේෂණය කිරීම විචලතා විශ්ලේෂණය ලෙස හැඳින්වේ. විචලතා විශ්ලේෂණය ලෙස හැඳින්වේ. හරිනේ, විචලතා විශ්ලේෂණය ලෙස හැඳින්වේ. විචලතා විශ්ලේෂණය ලෙස හැඳින්වේ. මෙන්න මේ වගේ මම පොඩි ගැලීම් සටහනක් හදනවා. ඔයගොල්ලොත් ඒක අර ගන්න බලන්න මේ විදියට. මුලින්ම විචලතා ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි පිරිවැය විචලනය. අනිත් එක තමයි විකුණුම් විචලනය. පිරිවැය විචලනය කියන එක ප්‍රධාන කොටස් හතරයි. විද්‍යුත් ද්‍රව්‍ය පිරිවැය විචලනය, ඊළඟට ශ්‍රම පිරිවැය විචලනය, ඊළඟට විචල්්‍ය පොදු කාර්ය පිරිවැය විචලනය, ඊළඟට ස්ථාවර පොදු කාර්ය පිරිවැය විචලනය. ඔය විදිහට දාගන්න. ඔය විදිහට ගැලීම් සටහනක් දාගන්න. ඊට පස්සේ ඔය එක ඇතුලේ තියෙන එක එක මාතෘකාව ගැන තමයි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ. හරිනේ. ඒක දැන් මෙයාම දැන් ඔක ලියාගෙන ඉවරනම් ලියාගෙන ඉවරනම් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ දේවල් ගැන. පිරිවැය විචලනය, ශ්‍රම පිරිවැය විචලනය, විචල්්‍ය පොදුකාර්ය විචලනය, ස්ථාවර පොදුකාර්ය විචලනය, විකුණුම් විචලනය. ඔන්න ඔය මාතෘකා ටික ගැන තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි ඔගේ පළවෙනි මාතෘකාව දාගමු. ද්‍රව්‍ය පිරිවැය විචලනය. දාගන්න පළවෙනි මාතෘකාව. ද්‍රව්‍ය පිරිවැය විචලනය. හරි. ද්‍රව්‍ය පිරිවැය විචලනය. ඍජු ද්‍රව්‍ය පිරිවැය විචලනය. එහෙම ගන්න. ඍජු ද්‍රව්‍ය පිරිවැය විචලනය.
ඒකෙදි වෙන්නේ අපි අපේක්ෂා කරපු ද්‍රව්‍ය පිරිවැයයි සත්‍ය ද්‍රව්‍ය පිරිවැය අතර වෙනස හඳුනා ගන්න එක තමයි අපි කියන්නේ ද්‍රව්‍ය පිරිවැය විචලනය කියලා. මෙහෙම ලියා ගන්න. ආයතනයක් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයට අදාළ ආයතනයක් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයට අදාළ ද්‍රව්‍ය වෙනුවෙන් ඇතිවන විචලතා මෙහිදී සලකා බලනු ලබයි. ප්‍රථම දාගන්න පුතේ ද්‍රව්‍ය පිරිවැය විචලනය ප්‍රධාන කොටස් දෙකයි. නිල විචලනයයි අනිත් එක තමයි භාවිත විචලනය. ඔය විදිහට දෙපැත්තට බෙදා ගන්න. ද්‍රව්‍ය පිරිවැය විචලනයේ ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි ද්‍රව්‍ය නිල විචලනය, අනිත් එක තමයි ද්‍රව්‍ය භාවිත විචලනය. හරි. ඒක ලියාගෙන ඉවරද? හරි. ඔයාලට සූත්‍රයේම තියෙනවා. සූත්‍ර නැතුව මම පොඩි ස්ටේට්මන්ට් එකකින් කියලා දෙන්නම් ඔයාලට. ද්‍රව්‍ය නිල විචලනය සහ භාවිත විචලනය සහ ද්‍රව්‍ය පිරිවැය විචලනය වගේ කොහොමද කියන්නේ? ද්‍රව්‍ය පිරිවැය විචලනය. ද්‍රව්‍ය පිරිවැය විචලනය හැදෙන්නේ නිල විචලනයයි භාවිත විචලනයයි කියන ඒ ජාති දෙක එකතු වෙනවා. හරි. ඒක පල්ලෙන් ලියාගන්න මේ විදිහට. හරිද ළමයි ලියාගෙන ඉවරද? අභ්‍යාසයක් ෂෙයා කරන්නද? හරිද? හරිනේ. එහෙනම් මේ අභ්‍යාසය ලියා ගන්න බලන්න. ඉවර වෙලා මැසේජ් එකක් දාන්න ස්ටූඩන්ට් එකට.
හරි බලමු එහෙනම්. සමාගම නිෂ්පාදනය කරන X නම් භාණ්ඩයේ ඇස්තමේන්තු වල ඍජු ද්‍රව්‍ය පිරිවැය පහර පරිදි වේ. එතන අන්ඩර්ලයින් කරගන්න ඇස්තමේන්තු ගත. ඒ කියන්නේ ඇස්තමේන්තු ගත තොරතුරු තමයි උඩින් තියෙන්නේ. DM කිලෝවක් රුපියල් 20 බැගින් කිලෝ දෙකක් එක එක කරනවා. ඒ කියන්නේ රුපියල් 40ක් වැය වෙනවා එක එකකයක් හදන්න. ඒ කියන්නේ මේ ඇස්තමේන්තු කරන ගාන. ඇත්තම වැය වෙන ගාන නෙමෙයි. අපි ඇස්තමේන්තු කරන ගාන. ජනවාරි මාසයේ සත්‍ය නිෂ්පාදන ඒකක 10000ක් වන අතර ඍජු අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15000 ඒ සඳහා භාවිතා කළ හැකි අතර මිල රුපියල් 22යි. අන්ඩර්ලයින් කරගන්න සත්‍ය නිෂ්පාදන. ජනවාරි මාසයේ සත්‍ය නිෂ්පාදනය අන්ඩර්ලයින් කරගන්න සත්‍ය නිෂ්පාදනය. එතකොට ඒකක 10000ක් හදනවා ඒ ඉස්සරහා කිලෝ 15000ක් යනවා. එකක් රුපියල් 22යි. ඔබ විසින් පහත දෑ ගණනය කරන්න. ඍජු ද්‍රව්‍ය පිරිවැය විචලනය, ඍජු ද්‍රව්‍ය මිල විචලනය, ඍජු ද්‍රව්‍ය භාවිත විචලනය. එතකොට ඔය අනුපාත තුනම අපි හදන්න ඕනේ නෑ නමයි. අපි හදන්න ඕනේ මෙන්න මේ කියන මිල විචලනයයි භාවිත විචලනයයි විතරයි. මේ දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් ද්‍රව්‍ය පිරිවැය විචලනය කීයද කියලා හොයාගන්න. එතනනේ ඒකට පොඩි ස්ටේට්මන්ට් එකක් තියෙනවා අපිට පුළුවන් මෙන්න මේ වගේ ස්ටේට්මන්ට් එකක් භාවිත කරන්න. බලන්න මම කියනවා සත්‍ය භාවිතය වැඩි කරනවා සත්‍ය මිලෙන්. ඊට පස්සේ සත්‍ය භාවිතය වැඩි කරනවා ප්‍රමිත මිලෙන්. ප්‍රමිත මිල. ඒතකොට මේ දෙක අතර වෙනස තමයි මිල විචලනය. හරි ඔයගේ පොඩි ස්ටේට්මන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේකේ සත්‍ය මිලනේ ප්‍රමිත මිල දක්වා වෙනස් කරේ. දැන් ඊළඟ වෙලාවේදී සත්‍ය භාවිතය ප්‍රමිත භාවිතය කරනවා. ප්‍රමිත භාවිතය ප්‍රමිත මිලේ. මෙතන සත්‍ය නිෂ්පාදනය. සත්‍ය භාවිතය ප්‍රමිත භාවිතය බවට පත් වෙනවා. ප්‍රමිත මිල ප්‍රමිත මිල. මේ දෙක අතර වෙනසට කියනවා භාවිත විචලනය කියලා. මේක මිල විචලනය. මෙතන මිල විචලනය. බලා ගන්නකො හදන එකේ ඊට පස්සේ ලියා ගන්න වෙලාව දෙන්න. දැන් මේකෙදි කියන්නේ සත්‍ය භාවිතය කිලෝ 15000යි එකක් රුපියල් 22 ගන්න. දැන් මෙතන අපි 15000 වැඩි කරනවා 22. එතනනේ සත්‍ය භාවිතය සත්‍ය මිලට කීයද කියලා. තුන්ලක්ෂ 30000යි. 3,30,000යි. මේ මිලනේ විතරම යන්නේ භාවිතයේ ඒ විදිහටම ගන්නවා. සත්‍ය භාවිතය නේ. එහෙනම් 15000 එන්නම ගන්නවා. අරගෙන මිල සත්‍ය මිලනේ මෙතන ප්‍රමිත මිල බවට වෙනස් කරනවා. ප්‍රමිත මිල කියන එකක රුපියල් 20යි නේ. රුපියල් 20 වැඩි. රුපියල් 20යි. ඒ කියන්නේ ලක්ෂ 3යි. මේ දෙක අතර වෙනස තියෙනවා 30000ක්. මේක අපි අඳුන ගන්නවා මොන විතරමයක් කියලා. අවාසි විතරමයක් කියලා. හරිනේ. එහෙනම් අපිට මෙතන මිල විචලනය ලියන්න පුළුවන් 30000ක් අවාසි.
ඒ කියන්නේ අපිට පාඩු විතරනේ අපි හිතුවට වඩා පිළිවෙලයි ගියා. ප්‍රමිත මිල කියන්නේ හිතන මිලනේ. ප්‍රමිත මිලෙන් හිතුවොත් ලක්ෂ 3යි කියන්නේ. නමුත් සත්‍ය මිලට ගියාම 3,30,000යි. ඒ කියන්නේ වැඩිපුර ගියා. ඒකට විචලතාවයේ පාඩු. ඊට පස්සේ ප්‍රමිත මිල හැමම ගන්නවා නේ. ප්‍රමිත මිල හැමම 20 හැමම ගන්නවා. ප්‍රමිත භාවිතය හැබැයි මොන නිෂ්පාදනයේද? සත්‍ය නිෂ්පාදනය ගන්නවා. සත්‍ය නිෂ්පාදනය එක කීයද? 10යි. එකක් හදන්න කිලෝ කීයක් යනවද? එකක් හදන්න කිලෝ 2යි. ඉතින් බලමු මෙතන වැඩි කරපුවාම ප්‍රමිත භාවිතය ගන්න මොන නිෂ්පාදනයේද? සත්‍ය නිෂ්පාදනය. මේ ස්ටේට්මන්ට් එක පාඩම් කරගන්න. ඒක පුළුවන් අර. 10 වැඩි කරනවා 2කින්, ඒක වැඩි කරනවා 20. ඒක ලක්ෂ 4යි. එතන ලක්ෂයක් වාසි. ඒ විචලතාවයේ වාසි එකතු වෙලා නැහැ. ඒක නිසා වාසි. දැන් ගන්න භාවිත විචලනය වාසි. ලක්ෂයක් වාසි. මේ දෙක සුළු වුණාම 70යි. මෙයයි ධන ලක්ෂයයි ඍණ 30000යි. මේ දෙක සුළු වුණාම ඒක පිළිවෙල විචලනය ගන්න පුළුවන්. 70000ක් වාසි. එහෙනම් මෙන්න පළවෙනි උත්තරේ, මෙන්න දෙවෙනි උත්තරේ, මෙන්න තුන්වෙනි උත්තරේ. දැන් මේ ස්ටේට්මන්ට් එකෙන් හදලා තමයි මේක දාලා උත්තර ටික හදාගන්න. හරි. ලියා ගන්න උත්තරේ. ලියාගෙන ඉවරලා මැසේජ් එකක් දාන්න. ඉතින් ඔන්න 1 2 3 කියලා උත්තර දාලා ලියන්න. අංක 1ට ලියන්න පුතේ විද්‍යුත් ද්‍රව්‍ය පිරිවැය විචලනය ලියගන්න 70000ක් වාසි. 70000ක් වාසි. මෙතන අඩු වෙලා આવොත් මේක අවාසි. එකතු වෙලා આવොත් වාසි. එහෙමයි කරන්නේ. ඔයාලා පැහැදිලිව තියෙනවා මයික් එක ඔන් කරලා අහන්න.
හරිද මේක අදාළ නේද? right. එහෙනම් මම ඊළඟට තව ඔයාලට අභ්‍යාසයක් ෂෙයා කරනවා. ටිකක් දියලා. මේක ලියන්න තනියම හදන්න බලන්න. මම විනාඩි 5ක් දෙකක් මේක ලියන්න තනියම හදන්න බලන්න. ලියාගෙන ඉවරලා මැසේජ් එකක් දාන්න ළමයි.
හරිනේ ලියාගෙන ඉවරයි නේද? බලන්න මේ වගේ අර ඉස්සල්ලා වගේ ස්ටේට්මන්ට් එකක් ලියලා ඒකට දාන්න බලන්න තොරතුරු ටික. ස්ටේට්මන්ට් එක වෙනස් වෙන්නේ නැහැ. මේ කියන්නේ සමාගම X නම් අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවන P නම් භාණ්ඩයේ ඍජු ද්‍රව්‍ය ප්‍රමිතිය පහත පරිදි වේ. කිලෝ එකක් රුපියල් 10 බැගින් කිලෝ 10යි රුපියල් 100. සමාගම ජුනි මාසයේ X අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11000 රුපියල් 88000ක පිරිවැයකට මිලදීගෙන P එකක 1000ක් නිපදවා ඇත. පහත සටහන් දෑ ගණනය කරන්න. හරි පහත සටහන් දෑ ගණනය කරන්න. මේ වගේ ස්ටේට්මන්ට් එකක් ගත්තා නම් හොඳයි ඒකට. ද්‍රව්‍ය පිරිවැය විචලනයේ කොටස් දෙකයි මිල විචලනයයි භාවිත විචලනයයි කියන්නේ. ඒක හදනකොට ස්ටේට්මන්ට් එකක් තියෙනවා මේ වගේ. සත්‍ය භාවිතය සත්‍ය මිලෙන් වැඩි කරනවා ප්‍රමිත සත්‍ය භාවිතය ප්‍රමිත මිලෙන් වැඩි කරනවා. මිලයන් දෙක අතර තියෙන වෙනසක තමයි කියන්නේ මිල විචලනය කියන්නේ. ඊට පස්සේ සත්‍ය භාවිතය ප්‍රමිත මිල තියලා ප්‍රමිත භාවිතය ප්‍රමිත මිලම ගන්න. එතකොට භාවිත දෙකේ අතර තියෙන වෙනසට අපිට කියනවා භාවිත විචලනය කියලා. තේරුණානේ? එතන ප්‍රමිත භාවිතය ගද්දි මතක තියාගන්න සත්‍ය ඒකක නෙමෙයි සත්‍ය නිෂ්පාදනය. සත්‍ය නිෂ්පාදනයේ තියෙන ප්‍රමිත භාවිතය ගන්න මතක තියාගන්න. දැන් මේකේ කියන හැටියට අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11000 පිරිවැය 88000යි. ඉතින් කෙලින්ම සත්‍ය භාවිතය සත්‍ය මිලට ගත්තාම කෙලින්ම අපිට දීලා තියෙනවා 88000යි. ආයේ වැඩි කර කර ඉන්න දෙයක් නැහැ. උත්තරේ එකපාරම දීලා 88000යි. ඊට පස්සේ සත්‍ය භාවිතය තියෙන කිලෝග්‍රෑම් 11000යි කියන්නේ. එකක ප්‍රමිත මිල කීයද? ප්‍රමිත මිල උඩින් බලන්න ප්‍රමිත මිල රුපියල් 10 බැගින් කිලෝ 10ක් රුපියල් 10යි. එතකොට 110000යි. මේ දෙක අතර වෙනස තියෙනවා. මේ දෙක අතර වෙනස තියෙනවා 22000. මේක එකතු වෙලානේ ඉන්නේ 22000ක් වෙන නිසා ඒක වාසි විතර වාසි. මෙතන අපිට දාන්න පුළුවන් 22000ක වාසි විතරණයක් කියලා. ඊට පස්සේ ප්‍රමිත භාවිතය ප්‍රමිත මිලෙන් වැඩි කරනවා. සත්‍ය නිෂ්පාදනය ප්‍රමිත මිල 10යිනේ ඒක අවුලක් නැහැ. දැන් ප්‍රමිත භාවිතය වුණා ප්‍රමිත භාවිතය ප්‍රමිතය කියන්නේ කිලෝ 10ක් යනවා කියන්නේ හැබැයි සත්‍ය නිෂ්පාදනය එකක 1000යි. එහෙනම් ඒකක 1000 කිලෝ 10 ගානේ යනවා. 10 වැඩි කරපුවා ලක්ෂය. ඒක භාවිත විචලනය කියනවා. භාවිත විචලනය කියනවා 10000ක් අඩු වෙනවා. ඒක නිසා අවාසි. නම් භාවිත විචලනය 10000ක් අවාසි. ඒක 10000යි 22000යි සුළු වුණාම 12000යි. 12000ක් වාසි. 12000ක වාසි විචලනයක් තියෙනවා. හරිනේ. මේ තියෙන පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මේ තියෙන දෙවෙනි එකට උත්තරේ මේ තියෙන තුන්වෙනි එකට උත්තරේ.
මාගේ අඩුපාඩු තියෙනවා තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් අහන්න. ඊළඟට ගන්න අනුමාත්‍රතාව අපි බලමු ඇයි මේවයි මේ වාසි විචලන ඇති වෙන්නේ අවාසි විචලන ඇති වෙන්නේ ඇයි කියලා ටිකක් බලමු මේවා ඇයි මේ වාසි විචලන ඇති වෙන්නේ ඇයි මේ අවාසි විචලන ඇති වෙන්නේ පොඩි අනුමාත්‍රතාවක් ගන්න ද්‍රව්‍ය මිල විචලනය වාසිදායක වීමට හේතු ගන්න ද්‍රව්‍ය මිල විචලනය වාසිදායක වීමට හේතු අපි පොයින්ට්ස් දෙක තුනක් ලියා ගමු. පළවෙනි එක අනපේක්ෂිත වට්ටම් ලැබීම. වාසි වෙන්න හේතු ඈ. අනපේක්ෂිත වට්ටම් ලැබීම. එයාට පළවෙනි පොයින්ට් එක අනපේක්ෂිත වට්ටම් ලැබීම. තව එකක් ගුණත්වයෙන් අඩු භාණ්ඩ මිලට ගැනීම. ගුණත්වයෙන් අඩු භාණ්ඩ මිලට ගැනීම. ගුණත්වයෙන් ටිකක් අඩු භාණ්ඩ මිලට ගත්තොත් ඒ මේ විචලනය මොනවා වෙන්න පුළුවන්ද? අවාසිදායක වෙන්න පුළුවන්. වාසිදායක වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ අනුමාත්‍රකාවක් ගන්න ඊළඟ කොටස ද්‍රව්‍ය මිල විචලනය අවාසිදායක වීමට හේතු. ද්‍රව්‍ය මිල විචලනය අවාසිදායක වීමට හේතු. ඒ කියන්නේ ද්‍රව්‍ය මිල අපි ඊට වඩා වැඩි වෙන්න තියෙන හේතු තමයි ද්‍රව්‍ය මිල විචලනය අවාසිදායක වීමට හේතු කියලා කියන්නේ. එකක් ගන්න ආර්ථිකයේ උද්දමනකාරී තත්ත්වයක් පැවතීම. ආර්ථිකයේ උද්දමනකාරී තත්ත්වයක් පැවතීම. උද්දමනයක් තියනවා නම් වගේ මේක අවාසි වෙන්න පුළුවන්. ආර්ථිකයේ උද්දමනකාරී තත්ත්වයක් පැවතීම. තව එකක් තීරු බදු හා වෙනත් බදු වලට ද්‍රව්‍ය මිල යටත් වීම. තීරු බදු හා වෙනත් බදු වලට ද්‍රව්‍ය මිල යටත් වීම. ඊළඟේ ප්‍රශ්නේ හින්දා වැඩි ගානකට මිලදී ගන්න වෙන්න පුළුවන්. ද්‍රව්‍ය මිල විචලනය අවාසි වෙන්න පුළුවන්. ඊළඟට අපි අනුමාත්‍රකාවක් ගමු.
ද්‍රව්‍ය භාවිත විචලනය වාසිදායක වීමට හේතුව ඊළඟ අනුමාත්‍රකාව. ද්‍රව්‍ය භාවිත විචලනය වාසිදායක වීමට හේතුව. ඒ කියන්නේ භාවිතා කරද්දී ඒක හොඳට ඉෆෙක්ටිව් කාර්යක්ෂම භාවිතා වෙන්න පුළුවන් අවස්ථාව තමයි මෙතනදී කතා කරන්නේ. එකක් ලියා ගන්න. පුහුණු ශ්‍රමිකයන් සේවයේ නිරත වීම. පුහුණු ශ්‍රමිකයන් සේවයේ නිරත වීම. හොඳට පුහුණු සේවකයෝ තමයි ආයතනයේ වැඩ කරන්නේ. පුහුණුව ලැබපු සේවකයෝ, පුහුණුව තියෙන සේවකයෝ. එතකොට ඒගොල්ලන්ගේ අතින් භාණ්ඩ හදද්දි මේ ද්‍රව්‍ය නාස්ති වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. ඒක නිසා භාවිත විචලනයේ වාසිය. තව එකක් උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය මිලදීගෙන තිබීම. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය මිලදීගෙන තිබේ. එතකොට මේවා හදන්න යද්දි නාස්ති වෙන්නේ නැහැ. ඒකෙන්. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය මිලදීගෙන තිබේ. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය මිලදීගෙන තිබේ. හරි. හරි. ඒ වගේ දේවල් තමයි භාවිත විචලනයේ වාසි වෙන්න පුළුවන්. ඊළඟට තව එකක් ලියා ගමු අපි. තව එකක් ලියා ගමු. ඊළඟ අනුමාත්‍රකාව මේක හතරක් වෙන්න පුළුවන්. ද්‍රව්‍ය භාවිත විචලනයේ අවාසිදායක වීමට හේතු. එකක් ලියා ගන්න අනුමාත්‍රකාව. ද්‍රව්‍ය භාවිත විචලනයේ අවාසිදායක වීමට හේතු. ද්‍රව්‍ය භාවිත විචලනයේ අවාසිදායක වීමට හේතු. ඒක අපි ලියා ගමු. එකක් තමයි නුපුහුණු සේවකයන් යොදවා තිබීම. ඒගොල්ලෝ හදද්දී භාණ්ඩ කැඩෙන ප්‍රමාණය වැඩි. එකක් ලියා ගන්න නුපුහුණු සේවකයන් යොදවා තිබීම. තව එකක් ප්‍රමිතියෙන් අඩු භාණ්ඩ. ප්‍රමිතියෙන් බාල භාණ්ඩ. එහෙම ගන්න. ප්‍රමිතියෙන් බාල භාණ්ඩ මිලදීගෙන තිබීම. ප්‍රමිතියෙන් බාල භාණ්ඩ මිලදීගෙන තිබීම. ඒ කියන්නේ ප්‍රමිතියෙන් ටිකක් පල්ලෙහා භාණ්ඩ මිලදී ගත්තොත් ඒවා කැඩෙන්න තියෙන සම්භාවිතාවය, ඒ කියන්නේ භාවිතා කරාදී විනාශ වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒක නිසා මේ භාවිත විචලනයේ අවාසි වෙන්න පුළුවන්. නුපුහුණු සේවකයෝ ඉදි ගුණත්වයෙන් අඩු භාණ්ඩ මිලදී අරගෙන තියෙද්දි වගේ අවස්ථාවලදී. හරි. එහෙනම් අපි ඊළඟ අවස්ථාවට යමු. ඍජු ශ්‍රම පිරිවැය විචලනය. දාගන්න ප්‍රධාන මාතෘකාව. ඍජු ශ්‍රම පිරිවැය විචලනය. ඍජු ශ්‍රම පිරිවැය විචලනය. ඍජු ශ්‍රම පිරිවැය විචලනය. හොඳට අහගන්න. ඍජු ශ්‍රම පිරිවැය විචලනය කියන්නේ ප්‍රමිත ඍජු ශ්‍රම පිරිවැය සත්‍ය ඍජු ශ්‍රම පිරිවැයත් අතර තියෙන වෙනසට කියනවා ඍජු ශ්‍රම පිරිවැය විචලනය කියලා. සත්‍ය ශ්‍රම පිරිවැයයි ප්‍රමිත ශ්‍රම පිරිවැයයි අතර තියෙන වෙනස තමයි ශ්‍රම පිරිවැය විචලනය කියලා කියන්නේ. හරි. මෙහෙම ලියා ගන්න. ශ්‍රම පිරිවැය විචලනය කියන්නේ මොකක්ද කියලා මෙහෙම ලියන්න. සත්‍ය ශ්‍රම පිරිවැයත් සත්‍ය ශ්‍රම පිරිවැයත් ප්‍රමිත ශ්‍රම පිරිවැයත් සත්‍ය ශ්‍රම පිරිවැයත් ප්‍රමිත ශ්‍රම පිරිවැයත් අතර වෙනස. සත්‍ය ශ්‍රම පිරිවැයත් ප්‍රමිත ශ්‍රම පිරිවැයත් අතර වෙනස ශ්‍රම පිරිවැය විචලනයයි. ශ්‍රම පිරිවැය විචලනයයි. ශ්‍රම පිරිවැය විචලනයයි. ශ්‍රම පිරිවැය විචලනය. ශ්‍රම පිරිවැය විචලනයේ අවස්ථා තුනක් තියෙනවා පුතේ. එකක් තමයි අනුපාත විචලනය.
අනුපාත විචලනය අනිත් එක තමයි අක්‍රීය කාල විචලනය අනිත් එක තමයි කාර්යක්ෂමතා විචලනය කාර්යක්ෂමතා විචලනය ඔය තමයි ශ්‍රම පිරිවැය විචලනය අපිට දක බලා ගන්න පුළුවන් විචලතා වර්ග තුන. ඒ කියන්නේ ශ්‍රමිකයා එතන මිල විචලනය නෙමෙයි ශ්‍රමිකයාට කියවන රේට් එකේ අනුපාතයේ විචලන ඇති වෙන්න පුළුවන් ඒවා අනුපාත විචලන. ශ්‍රමිකයා නිකන් ඉද්දී අපිට පිරිවැය වැය වෙන්න පුළුවන් ඒක අක්‍රීය කාල විචලන. ඊළඟට සේවකයා වැඩ කරන කාලය අපි යාට දෙනවා පැය 5ක් වැඩ කරන්න එයා පැය 7ක් ගන්නවා. අපි යාට පැය 5ක් වැඩ කරන්න දෙනවා එයා පැය 3කින් වැඩේ ඉවර කරනවා. ඒවට කියනවා කාර්යක්ෂමතා විචලනය කියලා. සේවකයා වැඩ කරන කාලේ ඇති වෙන විචලතාවය. බලන්න මේක ලියාගන්න ඇති. ශ්‍රම පිරිවැය විචලනයේ ප්‍රධාන අවස්ථා තුනයි. අනුපාත විචලනයයි, අක්‍රීය කාල විචලනයයි, කාර්යක්ෂමතා විචලනයයි. හරි. ඔය තුන. ඔකට පොඩි ස්ටේට්මන්ට් එකක් තියෙනවා. අපි ගානකින්ම බලමු කොහොමද මේ වගේ අනුපාත ටික හදාගන්නේ කියලා. මේක ලියාගෙන ඉවරද කියන්න මට ඔව්ද? හරි නේද? right. එහෙනම් මම අභ්‍යාසයක් දානවා ඔයාලට. මේ අභ්‍යාසය ලියා ගන්න බලන්න.
හරි අපි එහෙනම් මේක බලමු. පියුමි සමාගම විසින් නිපදවන කේනම් භාණ්ඩයේ පිළිවිතරයන් පහත වෙයි. පැයකට රුපියල් 1500 බැගින් පැය 8ක්. ඒ කියන්නේ රුපියල් 12000ක ප්‍රමිතියක් තමයි පිළිතවලා තියෙන්නේ. ඔවුන් පසුගිය පෙබරවාරි මාසයේ ඒකක 2000ක් නිෂ්පාදනයක් රුජුශ්‍රම 15000ක් උපයෝගී කරගනිමින් සිදු කරයි. සත්‍ය රුජුශ්‍රම පිළිවෙල රුපියල් මිලියන 31ක් වූ අතර ඒ සඳහා රුජුශ්‍රම පැය 15500ක් සඳහා පැයකට රුපියල් 2000 බැගින් වැය. ඔබ විසින් රුජුශ්‍රම පිළිවෙල, රුජුශ්‍රම අනුපාත, අක්‍රිය කාල විචලනය, කාර්යක්ෂමතා විචලනය ගණනය කරන්න කියලායි කියන්නේ. හරි බලමු අපි එනම්. මේකට පොඩි ස්ටේට්මන්ට් එකක් තියෙනවා. මේ ස්ටේට්මන්ට් එක පාවිච්චි කරලා අපි විචලතා ටික හොයමු. මුලින්ම සත්‍ය පැය වැඩි කරනවා සත්‍ය අනුපාතය. ඊට පස්සේ අතරම ආපහු සත්‍ය පැය දැන් අනුපාත විචලනය වෙනවා. ඒකට සත්‍ය අනුපාතය වෙනස් කරනවා ප්‍රමිත අනුපාතය බව. ප්‍රමිත අනුපාතය. මේ දෙක අතර තියෙන වෙනසට අපි කියනවා අනුපාත විචලනය කියලා. අනුපාත විචලනය. ඒක ගණනය වෙන්නේ මෙයා. ඊට පස්සේ මෙතන අක්‍රිය කාල නියකට ඕනේ. සත්‍ය පැය කියන එක වෙනස් කරනවා වැඩ කළ පැය. වැඩ කළ පැය ප්‍රමිත අනුපාතයෙන් වැඩි කරනවා. ඒකට ඒ සත්‍ය පැයයි වැඩ කළ පැයයි අතර තියෙන අක්‍රිය කාල විතරයි. ඊට පස්සේ වැඩ කළ පැය ප්‍රමිත පැය බවට හරවනවා. ප්‍රමිත පැය ප්‍රමිත අනුපාතය. එතකොට මේ වැඩ කළ පැයයි ප්‍රමිත පැයයි අතර තියෙන වෙනස තමයි කාර්යක්ෂමතාව විචලනය. හැබැයි හැමතිස්සෙම මතක තියාගන්න ප්‍රමිත ඉස්සලා ප්‍රමිත භාවිතය ගත්තා. දැන් ප්‍රමිත පැය ගන්නකොට ගන්න ඕනේ සත්‍ය නිෂ්පාදනය. සත්‍ය නිෂ්පාදනය ගන්නවා. කාර්යක්ෂමතාව නැහැ. දැන් අපි ආදේශ කරනවා නම් මුලින්ම සත්‍ය පැය සත්‍ය අනුපාතය. සත්‍ය පැය සත්‍ය අනුපාතය. ඒ කියන්නේ මිලියන 31ක් වැය වෙලා තියෙනවා. ඊළඟ මේක මිලියන 31යි. මිලියන 31යි. ඊළඟ සත්‍ය පැයම ප්‍රමිත අනුපාතයට. සත්‍ය පැය කීයද 15500යි. ප්‍රමිත අනුපාතය රුපියල් 1500යි නේ. සත්‍ය පැය 15500යි. ප්‍රමිත අනුපාතය ඒ කියන්නේ රේට් එක පැයකට කියන ප්‍රමිත රේට් එක අර උඩින් තියෙන්නේ 1500. එතන උඩ තියෙන ටික අන්ඩර්ලයින් කරගන්න එතන. පියුමි සමාගම විසින් නිපදවන කේ භාණ්ඩයේ පිළිවිතරයන් පාත කලදී එතන අන්ඩර්ලයින් කරගන්න පිළිවිතරයන්. එතන ඒ තියෙන්නේ මොකද්ද? ප්‍රමිත තත්ත්වය. ඊට පස්සේ ඔවුන් පසුගිය පෙබරවාරි මාසයේ ඒකක 2000ක් නිෂ්පාදනයක් රුජුශ්‍රම 15000ක් උපයෝගී කරගනිමින් සිදු කරයි. සත්‍ය රුජුශ්‍රම පිළිවෙල. එතන අන්ඩර්ලයින් කරගන්න සත්‍ය කියන එක. ඒවා ඡේදය ඇතුලේ තියෙන සත්‍ය දේවල් උඩින් තියෙන්නේ ප්‍රමිත දේවල්. ඒක 15500 1500 වැඩි කරපුවාම දෙසිය 32 ලක්ෂ 50000යි. ඔය දෙක අතර වෙනස තමයි අනුපාත විචලනය කියන්නේ. වලම අනුකරම් බලන අනුපාත විචලනය 77 ලක්ෂ 50000යි.
මේක අඩු වෙලා එන නිසා අවාස් මොනවාකට අනුපාත විචලනයේ අවාස් මේක අවාසීන් තමයි වරහන් කරන්නේ. වාසි නම් නිකන් ධන විදියට තියෙනවා. නේ වාසි නම් නිකන් ධන විදියට තියෙනවා. ඊළඟ එක අක්‍රිය කාල. හැමදාම වැඩ කර කාලේ පැය කියන වැඩ කරලා තියෙන පැය 15000ක් උපයෝගී කරගෙන නේ. වැඩ කළ කාලේ පැය 15000යි. මේ සත්‍ය පැයනේ 15500 වැඩ කරලා තියෙන පැය 15000යි. ප්‍රමිත අනුපාතයේ පැයකට 1500 ගන්න. ඒක 15000 වැඩි කරන 1500. ලක්ෂ 225. ලක්ෂ 225. දෙක අතර වෙනස කියලා තියෙනවා. අක්‍රිය කාලයේ කොහොමත් විචලනයේ අවාසි තමයි. අක්‍රිය කාලයේ වාසි වෙන්න බෑනේ කවදාවත්. සේවකයෝ නිකන් හිටපුවාම කවදාවත් අපිට වාසියක් වෙන්නේ නැහැ. ඒතකොට අක්‍රිය කාලයේ හැමදාම අවාසි කියලා මතක තියාගන්න. 7,50,000. ඒක අවාසි. අක්‍රිය කාලයේ අවාසි. මේ හැමදාම අවාසි තමයි 7,50,000 අවාසි. අක්‍රිය කාලයේ වාසි වෙන්නේ නැහැ කවදාවත්. හැමදාම අක්‍රිය කාල විචලනයේ අවාසි විතරයි තියෙන්නේ. ඊට පස්සේ අන්තිම එක කාර්යක්ෂමතා විචලනය. කාර්යක්ෂමතා විචලනය. එතනදී බලන්න ඕනේ මේ ප්‍රමිත අනුපාතයම තමයි. ඒ කියන්නේ 1500ම තමයි ප්‍රමිත අනුපාතය. 1500ම තමයි. හැබැයි ප්‍රමිත පැය වුණේ සත්‍ය නිෂ්පාදනය. සත්‍ය නිෂ්පාදනයේ ඒකක කීයද අරලා තියෙන ඒකක 2000ක්. ඒකක 2000ක් හදලා තියෙන සත්‍ය නිෂ්පාදනයේ ඒකක 2000යි. එතනට පැය 8 ගාන යනවා. මම පැය කියලා දාන්න HR කියලා දානවා අවශ්‍ය. 2000 වැඩි කිරීම 8 වැඩි කිරීම 1500. ඒක ඔක්කොම මිලියන 24යි. මේ දෙක අතර වෙනස කීයක් තියෙනවද? ලක්ෂ 15. එකතු වෙලා යන නිසා වාසි. විචලතාවයේ වාසි. මෙතන කාර්යක්ෂම විතරනේ ලක්ෂ 15ක් වාසි. මේ තුන සුළු කරන්න බලන්න. ලක්ෂ 15යි. ඒක අඩු වෙන්න ඕන. අඩු කරන ඒවා අඩු කරන්න. එකතු කරන ඒවා එකතු කරන්න.
මිලියන 7යි. මිලියන 7ක සම්පූර්ණ අවාසියක් තියෙනවා. මේ මිලියන 7 වලට තව ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මිලියන 7 කියලා කියන්නේ සම්පූර්ණ පිරිවැයම විදියටනේ. ඔක්කොගෙම විදියටනේ. ඒතර මේ උඩම තියෙන පදෙයි මේ පහළම තියෙන පදේ ගත්තොත් මේ දෙක අතර වෙනස තමයි සම්පූර්ණ පිරිවැය විදියටනේ. උඩ මිලියන 31යි මෙතන 24. එහෙනම් 31 24ක් ගියාම මිලියන 7යි. ඒ 7 තමයි මේ අවශ්‍ය මිලියන 31යි අර මිලියන 24යි. අඩු වෙලානේ මේ අඩු වෙලා යන මිලියන 7 තමයි මේ තියෙන්නේ. ශ්‍රම පිරිවැය විචරණ. ශ්‍රම පිරිවැය විචරණ. මම ලියා ගන්න බලන්න උත්තර. හරිනේ ශ්‍රම විචරණයක් තේරුණා නේද? හරි ශ්‍රම විචරණය හරි. අපි නම් පොඩ්ඩක් ලියා ගමු මෙන්න මේ දේවල් ටික. මේ වෙලේ වාසි අවාසි ඇති වෙන්නේ ඇයි කියලා අපි ලියා ගමු ඈ. දැන් මෙතකොට මේ තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. මේ තමයි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. මේ තමයි තුන්වෙනි එකට උත්තරේ. මේ තමයි හතරවෙනි එකට උත්තරේ. හරි. දැන් අනුපාත අතර තියෙන සම්බන්ධතාවය මතක තියාගන්න ඈ. අනුපාත අතර තියෙන සම්බන්ධතාවය මතක තියාගන්න. හරි. එහෙනම් අපි දාමු ඇයි මේ වගේ විචලතා හටගන්නේ කියලා. එකින් එක ලියා ගන්න. පළවෙනි එක ලියා ගන්න අනුපාත විචරණය වාසි වීමට හේතු. ශ්‍රම අනුපාත විචරණය වාසි වීමට හේතු. ශ්‍රම අනුපාත විචරණය වාසි වීමට හේතු. එයාට ලියා ගන්න පළවෙනි එක පළවෙනි එක
නුකුහුණු ශ්‍රමය භාවිතා කිරීම. වාසි වෙන්න හේතුව නුකුහුණු ශ්‍රමය භාවිතා කිරීම. ඒකට ඒගොල්ලන් අපිට අඩු ගානකට ගන්න පුළුවන්. නුකුහුණු ශ්‍රමිකයන් තමයි නුකුහුණු ශ්‍රමිකයන් භාවිතා කිරීම. නුකුහුණු ශ්‍රමිකයන් භාවිතා කිරීම. අනිත් එක තමයි අනිත් එක තව ඒ කියන්නේ වාසි වෙන්න පුළුවන් තව අවස්ථාවක් සේවකයන්ට නිෂ්පාදන ඉලක්ක ලබා දීම. සේවකයන්ට නිෂ්පාදන ඉලක්ක ලබා දීම. ඉලක්ක ලබා දීලා අපි කියන ඒවට ආකාරයෙන්. එතකොට ඒලා ඒ කාලය තුල ඉක්මනට කරනවා වැඩ. හරි. ඊළඟට ගන්න අනුවාර්තුකාව ශ්‍රම අනුපාත විචලන අවාසිදායක වීමට හේතු. ශ්‍රම අනුපාත විචලනය අවාසිදායක වීමට හේතු. එකක් තමයි පුහුණු ශ්‍රමිකයන් භාවිතා කිරීම. ඒකට ගලන්න ලොකු ගාණක් ගෙවන්න ඕන. ඒකට අනුපාත විචලනය අවාසි. අනුපාත විචලනය කියන්නේ ගෙවන ගාණ. එකක් පුහුණු ශ්‍රමිකයන් භාවිතා කිරීම. තව එකක් වැටුප් අනුපාතයේ අපේක්ෂිත වැඩිවීම. වැටුප් අනුපාතයේ අනපේක්ෂිත වැඩිවීම. එහෙමද? වැටුප් අනුපාතයේ අනපේක්ෂිත වැඩිවීම. අනපේක්ෂිත විදිහට වැටුප් අනුපාතය වැඩි වෙනවා. එතකොටත් අවශ්‍යදායක විචලන හට ගන්න පුළුවන්. ඊළඟට අපි ගමු අක්‍රීය කාල විචලන ඇතිවීමට හේතු. ඊළඟ අනුමානතුකාව. අක්‍රීය කාල විචලන ඇතිවීමට හේතු. මේකේ වාසි වෙන්න පුළුවන් කවදාවත් බෑ. අක්‍රීය කාලය අවාසිම තමයි හැමදාම. සේවකයෝ නිකන් හිටියයි කියලා කවදාවත් කම්පැනි එකකට වාසි වෙන්නේ නැහැ. අක්‍රීය කාලය අවාසිම තමයි තියෙන්නේ. ඒක නිසා ඒකේ වාසි අවාසි කියලා බෙදන්නේ නැහැ මම. ඕගොල්ලෝ වරහන් නැත්නම් දාලා තියාගන්න අවාසි විතරයි මේකේ තියෙන්නේ. අක්‍රීය කාලය. ඒකට අපි හේතු ලියාගමු එකක් යන්ත්‍ර සූත්‍ර ක්‍රියා විරහිත වීම. යන්ත්‍ර සූත්‍ර ක්‍රියා විරහිත වීම. යන්ත්‍ර සූත්‍ර ක්‍රියා විරහිත වීම. එක ගැටලුවක්. තව එකක් සේවකයන් අසනීප වීම. සේවකයන් අසනීප වීම. සේවකයන් අසනීප වීම. ඒ වගේ ප්‍රශ්න. සේවක අසනීප වෙලා එක්ක නිකන් විතර පාඩු. යන්ත්‍ර කැඩෙනවා. එතකොට අක්‍රීය කාලය වැඩි. යන්ත්‍ර කැඩුණොත් ආයතනයේ සේවකයන්ට වැඩ කරන්න යන්ත්‍ර නැහැ. එතකොට අක්‍රීය කාලයක් දී වෙනවා. හරි. ඒ අක්‍රීය කාලේ තියෙන අවාසි විතරයි එතන නෝට් කරලා තියාගන්න අවාසි විතරයි තියෙන්නේ කියලා. හරි. ඊළඟට ගමු කාර්යක්ෂමතා විචලනය වාසිදායක වීමට හේතු. ඒකේ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා ඈ. තියාගන්න කාර්යක්ෂමතා විචලනය වාසිදායක වීමට හේතු. කාර්යක්ෂමතා විචලනය වාසිදායක වීමට හේතු. පළවෙනි එක පුහුණු ශ්‍රමිකයන් භාවිතා කිරීම. ඒතර ඒගොල්ලෝ ඉක්මනට වැඩ කරනවානේ. පුහුණු ශ්‍රමිකයෝ භාවිතා කරපුවාම ඒගොල්ලෝ ඉක්මනට වැඩ කරනවා. ඒතකොට ඉක්මනට වැඩ කරන හින්දා කාර්යක්ෂමතාවය වැඩි වාසි. පුහුණු ශ්‍රමිකයන් භාවිතා කිරීම. තව එකක් විවිධ අභිප්‍රේරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. විවිධ අභිප්‍රේරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. එකේ જાති අභිප්‍රේරණ වැඩසටහන්. ඒ කියන්නේ සේවකයන් දිරි ගන්නන්න බලනවා අපි හැමතිස්සෙම. ඒකට සේවකයෝ නිකම්ම අභිප්‍රේරණය වෙලා ඒගොල්ලන්ගේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒක තමයි කාර්යක්ෂමතා විචලනය වාසිදායක කරගන්න තියෙන ක්‍රම. ඊළඟට ලියාගන්නේ නම් ශ්‍රම කාර්යක්ෂමතා විචලනය අවාසිදායක වීමට හේතු.
श्रम कार्यक्षमता विचलने अवासिदायक वीमට හේතු. श्रम कार्यक्षमता विचलने अवासिदायक वीमට හේතු. අපි එකක් ලියාගමු. එකක් තමයි නුපුහුණු ශ්‍රමිකයන් භාවිතා කිරීම. එතකොට ලොකු කාලයක් ඒගොල්ලෝ වැය කරනවා නේ. ඒක. නුපුහුණු ශ්‍රමිකයන් භාවිතා කිරීම. පුරුදු නැති සේවකයෝ අපි වැඩට ගන්නවා. එතකොට අපේ කාර්යක්ෂමතාවය ගොඩක් අඩුයි. නුපුහුණු ශ්‍රමිකයන් භාවිතා කිරීම. තව එකක් ශ්‍රමිකයන් අභිප්‍රේරණය හා අධීක්ෂණය කිරීම අඩුයි. ශ්‍රමිකයන් අභිප්‍රේරණය හා අධීක්ෂණය කිරීම අඩුයි. සේවකයන් අභිප්‍රේරණය හා අධීක්ෂණය කිරීම අඩුයි. කියන සේවකයන් අභිප්‍රේරණය කරන එක අඩු වුණොත් එහෙම සේවකයෝ අධීක්ෂණය කරන එකත් අඩු වුණොත් එහෙම සේවකයන් ඉබේම එයාලගේ කාර්යක්ෂමතාවය පල්ලෙහාට බහිනවා. එතකොට කාර්යක්ෂමතාව විචලනයේ අවාසිදායක වීමේ ප්‍රවණතාවය වැඩි. අනේ ඊට තුනම කතා කරලා ඉවරයි. අපි එhmenan ඊළඟට ගමු ඊළඟ අවස්ථාව. විචල්්‍ය පොදු කාර්ය ආශ්‍රිත විචලනය. විචල්්‍ය පොදු කාර්ය පිරිවැය විචලනය. මාතෘක අදාළ. විචල්්‍ය පොදු කාර්ය පිරිවැය විචලනය. විචල්්‍ය පොදු කාර්ය පිරිවැය විචලනය. විචල්්‍ය පොදු කාර්ය පිරිවැය විචලනය. මතක තියාගන්න මේකේ විචලතා වර්ග දෙකයි තියෙන්නේ. එක විචලතා වර්ග දෙකයි තියෙන්නේ. විචල්්‍ය පොදු කාර්ය පිරිවැය විචලනය. එකක් තමයි යන්න එපා මුකුත් බලා ගන්න. එකක් තමයි වියදම් විචල්්‍ය පොදු කාර්ය පිරිවැය විචලනය. විචල්්‍ය පොදු කාර්ය පිරිවැය විචලනය. ඒ ක්‍රම දෙකයි. එකක් තමයි වියදම් විචලනය. අනිත් එක තමයි කාර්යක්ෂමතා විචලනය. හරි ඔය දෙවෙනි ලියාගන්න නේ. විචල්්‍ය පොදු කාර්ය පිරිවැය විචලනය කියන්නේ මොකක්ද කියලා මෙහෙම ලියන්න. සත්‍ය විචල්්‍ය පොදු කාර්ය පිරිවැයක් සත්‍ය විචල්්‍ය පොදු කාර්ය පිරිවැයක් ප්‍රමිත විචල්්‍ය පොදු කාර්ය පිරිවැයක් අතර වෙනස. සත්‍ය විචල්්‍ය පොදු කාර්ය පිරිවැයක් ප්‍රමිත විචල්්‍ය පොදු කාර්ය පිරිවැයක් අතර වෙනස පොදු කාර්ය පිරිවැය විචලනයයි. පොදු කාර්ය පිරිවැය විචලනයයි. පොදු කාර්ය පිරිවැය විචලනයයි. එතනම ලියාගන්න. පොදු කාර්ය පිරිවැය විචලනය පහත පරිදි ඉදිරිපත් කළ හැක. පොදු කාර්ය පිරිවැය විචලනය පහත පරිදි ඉදිරිපත් කළ හැක. එහෙම කියලා ලියලා මේ ගැලීම් සටහන අඳ ගන්න බලන්න ටක් ගාලා. පොදු කාර්ය පිරිවැය විචලනය වර්ග දෙකයි. වියදම් විචලනයයි කාර්යක්ෂමතා විචලනය. වියදම් විචලනයයි කාර්යක්ෂමතා විචලනය. කියලා ප්‍රභේද දෙකයි තියෙන්නේ. හරි නේද?
මම එන අභ්‍යාසයක් වල දැන් ෂෙයා කරනවා. මේ අභ්‍යාසය ලියාගෙන ලියාගෙන ඉවර වෙලා මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. හරි නේද? ලියාගෙන ඉවරයි. බලමු මේ කියන එක. සමාගමේ X නම් භාණ්ඩය සඳහා ප්‍රමිත කුචල්‍ය පොදු කාර්ය පිළිවෙල. ඒක අන්ඩර්ලයින් කරගන්න ප්‍රමිත කියනවා. පහත දක්වා ඇත. පැයකට රුපියල් 15 වලින් පැය 6යි. ඒ කියන්නේ රුපියල් 90. දැන් අප්‍රේල් මාසයේ සඳහා සත්‍ය පිළිවෙලයන් මෙසේ. අන්ඩර්ලයින් කරගන්න සත්‍ය පිළිවෙලයන් කියන එක.
දැන් ගිහිලා තියෙනවා විචල්්‍ය පොදු කාර්ය, සත්‍ය විචල්්‍ය පොදු කාර්ය. වැටුප් ගෙවූ සේවක පැය ගන්න අක්‍රීය කාලය. අක්‍රීය කාලය අඩු කරලා ගන්නකොට සත්‍ය නිෂ්පාදන ඒකක ප්‍රමාණය 300. අහන විචල්්‍ය පොදු කාර්ය පිළිගයි විචලනයයි, විචල්්‍ය පොදු කාර්ය වියදම් විචලනයයි, විචල්්‍ය පොදු කාර්ය කාර්යක්ෂමතා විචලනය. ඔය ඉගෙන ඉල්ලන්නේ ඔයාලට පොඩි ස්ටේට්මන්ට් එකක් තියෙනවා. මේ වගේ ගැලින් ප්‍රමාණයක් ඉස්සලා දාගන්න. විචල්්‍ය පොදු කාර්ය පිළිවෙල විචලනය කොටස් දෙකයි, වියදම් විචලනයයි, කාර්යක්ෂමතා විචලනය. ඒ පොඩි ස්ටේට්මන්ට් එකක් තියෙනවා අපිට ගන්න පුළුවන් එක. මෙන්න සත්‍ය විචල්්‍ය පොදු කාර්ය පිළිවෙල කෙලිම ගන්න. සත්‍ය පැය සත්‍ය අනුපාතේ වැඩි කරලා ඉන්න දෙයක් නැහැ. කෙලිම සත්‍ය විචල්්‍ය පොදු කාර්ය පිළිවෙල ගන්න. ඊට පස්සේ අපිට ඕනේ වියදම් විචලනයනේ. එතකොට අපි ගන්නවා සත්‍ය පැය ප්‍රමිත අනුපාතයට ඉස්සලා වගේ. මේක දීලා තියෙනවා. ඊට මේ දෙක අතර වෙනස තමයි වියදම් විචලනය. වියදම් විචලනය. ඊට පස්සේ අල්ලහින් දානවා ආයේ ප්‍රමිත පැය ප්‍රමිත අනුපාතය. මේ මොන නිෂ්පාදනයේද මෙතන මතක තියාගන්න සත්‍ය නිෂ්පාදනය. දා කාර්යක්ෂමතාව විතරයි. කාර්යක්ෂමතාව විතරයි. සත්‍ය විචල්්‍ය පොදු කාර්ය පිළිවෙල බලමු. ඊළඟ දිනවා ගානේ 17110යි. 10110යි. දැන් මෙතන කියනවා සත්‍ය පැය ප්‍රමිත අනුපාතය. සත්‍ය පැය කොච්චර තියෙනවද? පැය සත්‍ය පැය ඒක ටික පරිස්සමට ගන්නවා. සත්‍ය පැය ගද්දී අර 1200 තියෙන 50 අඩු කරලා ගන්න ඕනේ. 1200 තියෙන 50 අඩු කරලා ගන්න. වැඩි කරනවා ප්‍රමිත අනුපාතය. ප්‍රමිත අනුපාතයේ පැයකට රුපියල් 15 ගන්න. නම් බලන්න වැඩි කරලා බලන්න. 1200 තියෙන 50ක් අඩු කරනවා. වැඩි කරනවා 15. 10700. මේක අතර වෙනස තියෙනවා. මේ දෙක අතර මේක එකතු වෙලා එන නිසා වාසි විතරයි. වාසි 590ක් වාසි. हाँ 590ක් වාසි. වියදම් විචලනය 590ක් වාසි. ඊළඟට කාර්යක්ෂමතා විචලනය ගද්දී ප්‍රමිත අනුපාතයම තමයි ඒක පල්ලෙහාට එනවා. රුපියල් 15යි කියන එක. ප්‍රමිත පැය ගන්න ඕනේ සත්‍ය නිෂ්පාදනය. සත්‍ය නිෂ්පාදනය කියන්නේ සත්‍ය නිෂ්පාදනයේකට
200යි. පැය කීය ගන්න දැන්? පැය 6 ගන්නනේ. කොමිට පැය? කොමිට පැය 6 ගන්න. මම බලන්න වැඩි කරලා බලන්න. 200 වැඩි කරනවා 6 වැඩි කරනවා 15. 18 10යි. මේ දෙක අතර වෙනස 300යි. 300ක් තියෙනවා ඒක වාසි විතරයි. 300ක් වාසි. කොටලායි. මේ දෙක එකතු වුණාම 890ක් වාසි. 890ක් වාසි. මේ තියෙන එකට උත්තරේ මේ තියෙන දෙකට උත්තරේ මේ තියෙන තුනට උත්තරේ. මෙතන අර ශ්‍රමය වගේම තමයි ශ්‍රමයත් එක්ක රිලේටඩ්. ශ්‍රමය වගේම උත්තර ලියා ගන්න. එතන HR දාලා තියෙන hours කියන්නේ කියන්නේ හරි. එහෙනම් අපි ලියාගමු ඇයි මේ වියදම් විචලන කාර්යක්ෂමතාව විචලන අවාසි අවශ්‍ය වෙන්නේ කියලා. හරි. පොඩි අනුමානිකාවක් දාගන්න. වියදම් විචලනයේ වාසිදායක වීමට හේතු. වියදම් විචලනය වාසිදායක වීමට හේතු. හරි අපි ලියාගමු වාසිදායක වීමට හේතු. පළවෙනි එක භාවිතා කරන පොදු කාර්ය ස්වභාවය අනුව අය කිරීම. භාවිතා කරන පොදු කාර්ය ස්වභාවය අනුව අය කිරීම. අනිත් එක පොදු කාර්ය පිරිවැය ඉතිරි වීම. පොදු කාර්ය පිරිවැය ඉතිරි වීම. ඉතිරි වීම. පොදු කාර්ය පිරිවැය ඉතිරි වීම. කලින් එක භාවිතා කරන පොදු කාර්ය ස්වභාවය අනුව අය කිරීම. ඊළඟ එක පොදු කාර්ය පිරිවැය ඉතිරි වීම. ඊළඟට දාගන්න අවාසිදායක විචලනයන් නැතිවීමට හේතු. අවාසිදායක විචලනයන් නැතිවීමට හේතු. ඒ කියන්නේ වියදම් විචලනය අවාසිදායක වීමට හේතු නේ. ඊළඟ අනුමානිකාව. වියදම් විචලනය අවාසිදායක වීමට හේතු. ඒකටත් කියන්න වෙන්නේ භාවිතා කරන පොදු කාර්ය ස්වභාවය අනුව අය කිරීම. භාවිතා කරන පොදු කාර්ය ස්වභාවය අනුව අය කිරීම. ඒ කියන්නේ ශ්‍රමයද මොකක් එක්කද මේක රිලේට් වෙන්නේ? මේක මේ හැසිරෙන්නේ. ඒ අනුව මේකත් වෙනස් වෙනවා. වියදම් විචලනය. තව එකක් පොදු කාර්ය පිරිවැය අඩු වීම. පොදු කාර්ය පිරිවැය
අඩුවීම. හරි. ඊට පස්සේ පල්ලෙන් කරුවක් දාලා ලියන්න. මේ කාර්යක්ෂමතා විචලනය හරගන්නේ අර ශ්‍රම කාර්යක්ෂමතා විචලනයේට ඇතිවෙච්ච ප්‍රශ්නම තමයි විචල්්‍ය පොදු කාර්යක්ෂමතා විචලනයට කරගන්නේ. මොකද මෙතන ශ්‍රමයත් එක්කනේ පදනම් වෙන්නේ. ඒකයි. කරුවක් දාලා ලියන්න. ශ්‍රම කාර්යක්ෂමතා විචලනයට බලපෑ සාධකම ශ්‍රම කාර්යක්ෂමතා විචලනයට බලපෑ සාධකම විචල්්‍ය පොදු කාර්යක්ෂමතා විචලනයටද විචල්්‍ය පොදු කාර්යක්ෂමතා විචලනයටද බලපානු ලබයි. හරි. ඒතර අද දවසේ මම ඔයාලට කියලා දුන්නේ ප්‍රමිත පිරිවැය කියන්නේ මොකක්ද කියලා කියලා දුන්නා. ද්‍රව්‍ය මේ විචලතා ඔක්කොම ටික කියලා දුන්නා. විචලතා කීපයක් කියලා දුන්නා. ද්‍රව්‍ය විචලනයයි, ශ්‍රම විචලතාවයයි, විචල්්‍ය පොදුකාර්ය විචලතාවයයි. මේකේ මාතෘකාව දාලා තියන්න අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. මේ ලබන සතිය, ඒ කියන්නේ මේ සතිය අන්තිමට ස්ථාවර පොදුකාර්ය පිරිවැය විචලනය. ඒක මම ඉරිදට හෝ ලබන සෞදර උගන්වන්නම් නේ. ඊළඟ දවස් දාන පන්තියේදී උගන්වන්නම්. ස්ථාවර පොදුකාර්ය පිරිවැය විචලනය. මේක තමයි ඊළඟට කතා කරන්න දෙන්නේ. ඊළඟට තව විචලතා වර්ග දෙකයි තියෙන්නේ. ස්ථාවර පොදුකාර්ය පිරිවැය විචලනයයි විකුණුම් විචලතා විචලනය. විකුණුම් විචලතාවය. ඔය දෙක තමයි ගණන් දෙන්නේ. ඊට පස්සේ පිරිවැය විශ්ලේෂණ ආකෘතිය හදන්න ඕන. ආකෘතිය හදුවාම මේ පාඩම ඉවරයි. තව එක දවසයි මේ පාඩම යන්නේ. තව පැය දෙකයි යන්නේ. මේ පාඩම අපිට ඉවර කරගන්න පුළුවන්. ඔයාලට මේ පාඩමත් ඉවර වුණාම තව පාඩම් දෙකයි ඉතුරු වෙන්නේ. ආය වැය කරන්නේයි අර කල්පනා කරන ඉදුම් කරන්නේ පළවෙනි පාඩම. මේ පාඩම් දෙකෙන් අපි සිලබස් ඉවර කරගන්න පුළුවන්. මේ පාඩමට හතරවෙනි පාඩමට තව එක දවසක් අපිට ඕන වෙයි. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු ස්ථාවර පොදුකාර්ය පිරිවැය විචලනය සාකච්ඡා කරා. දැන් මාතෘකාව දාලා තියන්න ස්ථාවර පොදුකාර්ය පිරිවැය විචලනය. හරිනේ?